යරන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨ වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද කියවීම් තුලින් අපිට මතක් කරලා දෙනවා දෙවියන් වහන්සේට සේවය කරන අයට උපස්ථාන කිරීමක් මේ ලෝකේ දේවල් අතහැර ස්වර්ගීය රාජ්‍යයේ දේවල් සොයන්නට වෙහෙස ගැනීමක් යනවා. නිසා අපිට අතහරින්න බැරි වෙච්ච දේවල් ගැන අපි මෙනෙහි කරමු. ලෞකික සැප සම්පත් පමණක්ම නෙමෙයි අපේ ජීවිතය කියන්නේ. ජීවිතේ අවශ්‍ය දේවල් තියෙනවා. ආධ්‍යාත්මික සුවය සහනය. මේක නැතුව ලෞකික සැප සම්පත් කොයිතරම් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. නිසා මොහොතක් නිහඬව අපි අපගේ වැරදි පිළි අරගෙන ස්වාමීන් වහන්සේ පමණක් සොයන්නට අවශ්‍ය වරන් ලෙසුළු මොහොතක් නිහඬව ආඥා කරමු. සියලු බෞද්ධයන් වහන්සේ අපට කරුණා කර අපගේ පවකමා කර සදා ජීවිතයට අපවුනසේක්වා. ආමේන්. ස්වාමිනේ කරුණා කළ මැනව. ස්වාමී කරුණා කළ මැනව. ක්‍රිස්තුනේ කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනේ කරුණා කළ මැනව. ස්වාමී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. සියලු බෞද්ධ දෙවියන්නි, අප හැම දරුකමට බාරගත් ඔබ වහන්සේ ආලෝකයේ දරුවන් ලෙසින් දිවි ගෙවුණු සඳහා අපට මඟ පෙන්වන සේක් වේද. ඒ සියලු පාප අන්ධකාර බලවේගයන්ගෙන් අප මුදා ඔබ වහන්සේගේ සත්‍ය ධර්මයෙන් අප ජීවිත බැබලීමට සැලසුව මැනව. මේ ගීතය අප ස්වාමීන් වන ජේෂ්ඨ තුමන් දෙසා අපට ලැබේවා. ආමේන්. පළමුවන කියවීම.
රාජාවලියේ දෙවන පොතෙන්ගත් පාඨයකි. දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මිනිසෙකු වන වූ මෙහි වෙසේවා. එක් දවසක් එලීෂා හුනෙන් නම් දේශයට ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතිනි. ඇගේ පුරුෂයාට කතා කොට නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මිනිසෙකු බව මට පෙනේ. අපි බිත්ති ඇති කුඩා උරුමහලක් සාදා ඇදකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්න පුළුවනයි කීවාය. එක් දවසක් එලීෂා එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. එලීෂා තම සේවක ගෙහාත් සිට කතා කොට ඈ උදෙසා කරන්න තිබෙන්නේ කුමක්දැයි ඇසීය. ගෙහාසී පිළිතුරු දෙමින් ඈට පුත්‍රයෙක් නැත. ඇගේ පුරුෂයා මහලුයයි කීවේය. ඈට අඩගසන්නයි එලීෂා කීය. ඔහු ඈට අඩගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය. එවිට ඔහු කතා කොට ලබන අවුරුද්දේ මේ කාලේ පැමිණි විට ඔබ පුත්‍රයෙකු අතට ගන්නීයයි කීය. දේව වාක්‍යයේසේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. පිළිතුරු ගීය ඔබේ පිළිතුර. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නේ. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම හසුමෙන් තිරසර බව මම දනිමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. සමිඳුනි ගී ගයමින් ඔබ නමදින්නෝද ඔබේ කරුණාලෝකය තුළ හැසිරෙන්නෝද භාග්‍යවන්තයෝය. දවස පුරා ඔහු ඔබ අභියස ප්‍රීති ප්‍රමෝද වන්නෝය. ඔබේ තැහැමිකම ගැන විශේෂින් පවසන්නෝය. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. ඔබ අපට මහිමාන්විතව ජයග්‍රහණය දෙනසේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජයත් කර දෙනසේක. සමිඳුනි ඔබ අපේ ආරක්ෂා කරු අපට තෝරා දුන්සේක. ඊශ්වරවරුන්ගේ සවිශුද්ධ දේවදුන් වන ඔබ අපේ රජු අපට දුන්සේක. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගයන්නේ. දෙවන කියවීම ශුද්ධ පවුලතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. බෞතිස්ම ස්නාපනයේදී අපි ක්‍රිස්තුස් වහන්සේගේ මරණයටද උත්ථානයට සම්බන්ධ වෙමු. බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම
එම බෞද්ධිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නාහුද? එබැවින් අපේ බෞද්ධිස්ම ස්නාපනයෙන් අපි උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන්ගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ මළුන්ගෙන් උත්ථානය ලැබූසේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග මැරෙන්නෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාසය තබමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යළිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරෙහි බල පවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනසේක. ඔබත් එසේම පාප විමුක්තිය ලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේවාක්‍යසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාදුකාරය. සමිඳුනි, ඔබ වහන්සේගේ පුත්‍රයන්ගේ වදන් පිළිගැනීමට අප සිත් පැහැදුව මැනව. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක මතයතුමා විසින් ලියා තිබෙන දේවාක්‍ය නම් මෙසේය. ස්වාමීනි, ඔබ වහන්සේට මහිමය වේවා. මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. සිය පුරුෂය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැක ගන්නා අය නැති කරගනි. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනි. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා එව් තැනන් වහන්සේ පිළිගන්නේ. දිවසිවරයෙකු වන නිසා දිවසිවරයෙකු පිළිගන්නා දිවසිවරයෙකුගේ විපාකය ලබයි. සත්පුරුෂයෙකු වන නිසා සත්පුරුෂයෙකු පිළිගන්නා සත්පුරුෂයෙකුගේ විපාක ලබයි. මේ මාගේ ගෝලයන්ගේ නිතාසුළු කෙනෙකුට වුවත් බොන්න වතුර වීදුරුවක් දෙන්නේ නම් සැබවින්ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. පිතුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද පළවෙනි කියම 2 රාජාවලිය 4:8 සිට 11 දක්වා 14 සිට 16 දක්වා එලිසා දිවස්වරයා ගැන මතක් කරන්නේ. එලිසා දිවස්වරයා එලිජා දිවස්වරයාගේ පසු පැමිණෙන තැනැත්ති. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ මැද භාගයේදී තමයි ඔහු දේශනා කරන්න ගත්තේ. ඔහුගේ කාලය තුල මිත්‍යා ඇදහිලි තිබුණා. බාල දෙවිවරුන්ට වන්දනාමාන කළා. ඒ වගේම තාඩන පීඩන තිබුණා යාවේ දෙවියන් අදහන අය. මොහු ගියා සුනෙම් කියන නගරයට. මේ නගරේ යනකොට ඒ ධනවත් නගරයක්.
මේ නගරේ හිටපු එක් භක්තිමත් කාන්තාවක් ඔහු දැකලා ගෙදරට අනගහලා ආගන්තුක සත්කාර කරනවා. මේ වගේ දිනපතා මොහුට නවාතැන් දෙනවා. මේ කාන්තාව තමන්ගේ ස්වාමි පුරුෂයාට කියන අපි ඔහුට උඩුමහලක් තනලා නවාතැන් දෙමු. ඔහු ඇත්තෙන්ම සුද්ධවන්ත මිනිසෙක් කියලා දැනෙනවා කියලා. දවසක් මේ දිවසිවරයා මේ ගෙදර නතර වුණා. ඔහුට උපස්ථාන කරන්නට සේවිකාව ගිය වෙලාවේ මේ දිවසිවරයා අහනවා ඔබගේ ස්වාමිදුවට අවශ්‍ය මොනවද කියලා. ඇය කියනවා ඔබගේ ස්වාමිදුවට දරුවෙක් නැහැ. දරුඵලයක් ලබන්නට තමයි ඇය කැමැති වෙලා ඉන්නේ. ඇයට අඬ ගහන්න කියලා මේ දිවසිවරයා කියනවා ලබන අවුරුද්දේ මේ වෙනකොට ඔබ දරුඵලෙක් ඕවෙන වෙනවා දරුවෙක් ලැබෙනවා කියලා. ඒක විශ්වාස කරනවා. ඒ විශ්වාසය අයිති කරගන්නවා ඇයට දරුවෙක් ලැබෙනවා. මේ දිවසිවරයා කරපු ප්‍රාතිහාර වලින් ඉතා සුළු ප්‍රාතිහාරයක් තමයි මේක. ගොඩක් ප්‍රාතිහාර කළා. නිසා මේ සේවිකාව උපස්ථාන කරපු නිසා මේ දේව සේවකයාට නැත්නම් දිවසිවරයාට උපස්ථාන කරපු නිසා මේ දේව සේවකයා දිවසිවරයා ඇයට දුන්න තිලිනේ තමයි දෙවනාසිකින් ඉල්ලලා දරුඵල. ඒ වගේම ඇය විශ්වාස කළා පවණක් නෙමෙයි බාල දෙවිවරුන්ට වන්දනාමාන කරපු ජනතාව දෙවියන් වහන්සේ වෙතට කරවා ගත්තා. ඒ වගේම මේ රටේ මේ නගරේ ධනවත් නගරයක් වුණත් සහෝදර ප්‍රේමයේ සමාදානය කියන එක ඔවුන් තුල තිබුණේ නැහැ. දිවසිවරයන්ව ගණන් ගත්තේ නැහැ. තමන්ගේ මතේ තමයි හිටියේ. තමන්ට හැමදේම පුළුවන් කියලා හිටියා. ඒක හරියට නැවක නැගලා යනකොට නැව් කපිතාන්වරයාව මොහොතක දාලා නැවේ මිනිස්සු නැව දියත් කරගෙන යනවා. අපි දන්නවා නැව කොහාටද යන්නේ? ගල් වල හැප්පෙයිද? වෙරළකට සේන්දු වේද කියන අපි දන්නේ නැහැ. කිසිත් නොදන්න මිනිස්සු නැවක් කෙලවගෙන යනවා. මේ වගේ වැඩක් තමයි ඉතින් ඇසුනෙන් නගරේ ජනතාව කළේ. ඒ වගේම සුදු පාවුලතුමා දෙවෙනි කියවීමෙන් අපිට මතක් කරලා දෙනවා බෞද්ධ ස්ථාපනයක් ගැන. බෞද්ධ ස්ථාපනයේ පාවුලතුමාට අනුව ජලයේ ගිල්ලල තමයි බෞද්ධ ස්ථාපනය කරන්නේ. මේ ජලයේ ගිල්ලීම ක්‍රිස්තුස් වහන්සේ හා සමග අපි පාපයට නැසෙලා උන්වහන්සේ සමග ජීවිත උත්ථාන වෙනවා. ඒක හරියට මරණීය ශරීරය අමරණීය භාවයට පත් වෙනවා කියලා සුදු පාවුලතුමා මතක් කරනවා. විශ්වාසික උත්ථානයෙන් පසු සුදු ත්‍රිත්‍ය සම්බන්ධ වීම වගේම අපි ඒ ක්‍රිස්තු දෙහයට අපි සම්බන්ධ වෙනවා නෑකම් කියනවා ප්‍රසාද ස්නාපන තුල ක්‍රිස්තියානි කාර්යය නම් අනිවාර්යයෙන්ම බෞද්ධ ස්නාපනය ලැබිය යුතුමයි. විශ්වාස සමග පාපයට නැසලා උන්වහන්සේ තම ජීවත් වුණත් පමණයි අපිට මේ හවුල්කාරකම සහෝදර ප්‍රේමය දක්වන්නට පුළුවන් වෙන්නේ. සුදපාලතුමා ඒක ප්‍රකාශ කරනවා 1 කොරින්ති 14:26 සභාවේ විනීත හැසිරීම එකම ශරීරයක කොටස් කරවන් හැටියට අපි කතා කරනකොට විනීත හැසිරෙන්නට ඔහු අපිට ආරාධනා කරනවා. ඒ වගේම සුද්ධ සභාවේ ඒකත්වය ගැන කතා කරනවා 1 කොරින්ති 12:1-20 ඒකත්වයක් ගැන. ඒ වගේම සියල්ලන් දෙසා වහලක වෙන බව සුද්ධ පාවුලතුමා මතක් කරන 1 කොරින්ති 9:19 සියල්ල නිවහල් මිනිස්සයා වහලෙක් වෙලා මිනිස්යන් ගලව ගන්නට අතාරිනවා. නිවහල් භාවය අතහැරලා වහල් භාවය වැළඳ ගන්නවා. වහල් සේවයේ ඉන්න මිනිස්යන් පාපේ වහල් භාවයෙන් මුදව ගන්නට මෙන්න සෑදී පැහැදී ඉන්නවා සුදු පාවුලතුමා. එපිසි වරුන්ට ලියු 6:1-4 දිනවා ඔබේ මව්පියන්ට කීකරුවන්න එය ක්‍රිස්තියානි යුතුකමක්. ඒ වගේම පියාටත් මවටත් ගෞරවය කරන්න කියලා සුදු පාවුලතුමා මතක් කරනවා. එහෙමනම් අද තියු සුවිශේෂයේ කියනවා මවට පියාට ආදරය කරනවා නම් මට වඩා ප්‍රේම කරනවා නම් ඔහුමට සුදුසු නැහැ කියලා. එතකොට මේක පරස්පර විරෝධී විශ්වාසය කියන වචන. යෝහන්සේ දීපු දසපණතේ 4 වෙනි පණත දෙනවා මව්පියන්ට සංග්‍රහ කරනවා. එතකොට 4 වෙනි පණතත් කඩ කිරීම මව්පියන්ම නොසලකා හැරීම. ඒ වගේම ජේසුගේ ජීවිතෙන් සාක්ෂි දරුවා ලූකස් මාර්ග සුවිශේෂයේ 2:51 වෙනි පගන්තිය දිනවා මව්පියන්ට කීකරෝ විසුසේ.
එහෙමනම් ඒක වෙන්නේ කොහොමද? මව්පියන්ට කීකරු විශේෂය. ඔගේ ජෝන්තුමාගේ සුවිශේෂයේ 19 26 27 කියනවා මෙන්න ඔබේ පුත්‍රයා ජෝන්ට බාර දෙනවා. අම්මට තාත්තට ගරු කරන්න ආදරය කරන්න එපා කියන ජේසුස් එහෙනම් මේ ජෝන්තුමාට කියනවා ජෝන් මෙන්න ඔබේ අම්මා. තවත් වෙන කෙනෙක්ව තමන්ගේ අම්මව දෙනවා අම්මගේ හැටියට බාර ගන්න. ඒ වගේම මැතිව් 15:3-6 කියනවා පියාටද මවටද ගෞරවය කරන්න. ඒකට අපිට පේනවා උන්වහන්සේ මේ අතහරින්න කියනවා මිසක් ආදරේ අඩුවක් කරන්න නෙමෙයි අතහැරීමක් වෙන්නට ඕනේ. අපි හැමදේම දේවමාතන් වහන්සේ අතහැරියා. ජේසුස් ස්වර්ගයේ සිට මේ ලෝකයට ආවේ දේවත්වය අතහැරලා. දේවත්වය බදාගෙන සිටි යුතු වස්තුවක්යි නොසිතා අපහා සමාන මිනිසෙක් වුණා. එවනම් මේ අතහැරීමේ වැදගත්කම අතහැරලා නැවත ලබා ගන්න මේ ලෞකික සැප සම්පත් අතහැරීම තුළ ලෝකෝත්තර සැපතක් අපිට ලැබෙනවා. දෙවනහන්සේ ආදරයයි නම් ඒ ආදරය කියන්නේ විශ්වීය ආදරයක්. සීමා සහිත නෙමෙයි සීමා රහිත ආදරයක්. දෙවනහන්සේ අපිට ආදරය නම් අපි දෙවනහන්සේට ආදරය නම් අපි සීමා රහිත ආදරයක් අනිත්‍යයට දක්වන්නට ඕන. නමුත් ඇලීම් ගැලීම් ඇටච් වෙන්නට එපා ඩිටැච් වෙන්න කියනවා. ඊට ගොඩාක් වෙලාවට දෙමව්පියෝ කියන්නේ අනේ මගේ පුතා මාව සලකන්නේ නැහැ. මගේ දුව මාව සලකන්නේ නැහැ. විවාහ වුණාට පස්සේ මේක තමයි කියන්නේ. මොකද අපි දරුවන්ගේ ආදරය ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙනවා. නමුත් අපි අයින් වෙන්න ඕනේ. දරුවෝ විවාහ වුණාට පස්සේ ඒ අයව නිදහස් කරලා යවන්නට ඕනේ. ඒක යවන්න නැතුව අපි දරුවන් සමහරලාට අම්මලා කියන අයලා මගේ පුතා දැන් මට මුදල් දෙන්නේ නැහැ, පරිසරය දෙන්නේ නැහැ. එයාගේ ගෙදරයි දෙන්නේ. ඒක වෙන්නට ඕනේ. බයිබලයට අනුව තම පියාද මවද අතහැර තමන්ගේ ස්වාමි පුරුෂයා නැත්නම් බිරිඳට ඇලුම් වන්නේ. ඒ ඇලුම් වෙනකොට අපි ඒ දේ කරන්නට ඕනේ. දෙයක් අතහරින්න ඕනේ තවත් දෙයක් ලබා ගන්න. මේ ලෞකික දේවල් අතහැරියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේව අයිති කරගන්න. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට සහ වස්තුවට ආදරය කරන්න බෑ. එහෙම කරොත් එක්කෙනෙකුට වෛර කරනවා, එක්කෙනෙකුට ප්‍රේම කරනවා. කුරුසය කියන්නේ පැනුම් පිදුම් කිරීමට තිබිච්ච දෙයක් නෙමෙයි එල්ලුම් ගහක්. නීච මරණ දණ්ඩයක් දීපු එල්ලුම් ගහක්. දැන් දේවත්වයේ අමතක කරලා මනුස්සත්වයක් අරගෙන එපා කරපු කුරුසයක් මෙන්න අයිති කර ගන්නවා. ඒ අයිති කරගත්තට පස්සේ මේක වන්දනාමාන කරන වස්තුවක් බවට පත් වෙන කුරුසය. ඒක ජේසුස්ගේ බාරගත් නිසා කුරුසය බැලඳ ගන්නවද පැලඳ ගන්නවද කියන එක ප්‍රශ්නයක්. අපිට කුරුසය පැලඳ ගන්න පුළුවන්. අස්තරනින්ද මුතුමැණික් වලින්ද කුරුසය පැලඳ ගන්න එහෙම පුළුවන්. පච්චයක් කොටා ගන්න පුළුවන් කුරුසය. නමුත් වැළඳ ගැනීම අමාරුයි. ජේසුස් කුරුසය වැළඳ ගත්තා. ඒක හරි අමාරුයි. ඒක ප්‍රිසස් ජෙම් එකක් නෙමෙයි. වටිනා මැණිකක් නෙමෙයි. කුරුසය කියන්නේ වේදනාත්මක සිදුවීමක් කුරුසය. නිසා අපි හැමෝම කියන්නේ මේක මහ කුරුසයක් කියලා එකයි. කුරුසයේ වේදනාවයි. මේ වේදනාව තුළින් තමයි ගැළවීමක් ලැබෙන බව අපිට මතක් කරගන්න. නිසා පියාට මවට ගරු කරන්න එපා කියන එක මේකෙන් සඳහන් වෙන්නේ අතහැරීමක් කියනවා. ඊට උපදේශය 6:20 කියනවා ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න මවගේ උපදේශ නොහරින්න. ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට මාලයක් මෙන් ගෙලවටා පුතා ගන්න. එහෙමනම් මේ මව්පියන්ගේ සැලකීම මුළු බයිබලයේ පුරාවට අපි මතක් කරනවා. ඒ වගේම අතහැරීම තුළ ලෝකමග සුවිශේෂය 8:21 තියෙනවා මාගේ මෑණියෝ සහෝදරයෝ කියන්නේ දේව වචනේ අහලා එය පිළිපදින අය තමයි මගේ මෑණියෝ මගේ සහෝදරයෝ. යේසුස් ඒක කළා. මේ දේවාන්තවන්සේ කවස්තාව අහනවා ඇයි පුතේ අපිට මේ දේ කළේ? යේසුස් කියනවා ඔබ දන්නේ නැද්ද මම ස්වර්ගයේ පියාණන් වහන්සේට ගේ වැඩ කරන බව. මේ ලෝකේ මව නෙමෙයි ස්වර්ගයේ කැමැත්ත ඉෂ්ට කරන පියාණන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්නයි උන්වහන්සේ ආවේ. උන්වහන්සේ කියනවා ජීවිතය රැක ගන්න උත්සාහ කරන සියල්ලම ඒ ජීවිතය නැති කර ගන්නවා. දන්නවද මත්කුඩු ජාවාරම් කරන අය ජීවිතය රැක ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ වයිම විනාශ වෙනවා. මත් වතුර බොන අය ඒකෙම විනාශ වෙනවා. හොරකම් කරන අය ඒකෙම විනාශ වෙනවා. අපි හිතනවා ලොකුවට දියුණු වෙනවා කියලා. නමුත් වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ ජීවිතය ඇති කරගන්න අය ජීවිතය නැති කරගන්නවා.
නමුත් ක්‍රිස්තුස් වහන්සේ වෙන ජීවිතය නැති කරගත්තු අය ඒව ඇති කරගන්න අපි ප්‍රාණ පරිත්‍යාගවරු කියන්නේ අන්න ඒ නිසායි. ගක් ධනවත් සුද්ධවන්තය හිටියා සියල්ල අතහැරලා කුරුසේ වැළඳගත්තා. කුරුසේ වැළඳගෙන උන්වහන්සේ පසුපස්සේ ගියා. ඒකයි උන්වහන්සේ කියනවා මගේ කුරුසේ කරට ගන්න. ඒක මගේ සුවිශේෂ අනුව කුරුසේ නින්ද මරණයක් කුරුසේ නිග්‍රහයක් මිනිමරුම් අය එල්ලුම් ගස කියන්නේ එදා ඒකයි එල්ලුම් ගහට නියමනවා කියන්නේ කුරුසයකට නියම වෙනවා. එදා කුරුසේ එල්ලුම් ගහක් වුණත් අද වන්දනාවට පාත්‍ර වුණේ එදා ක්‍රිස්තුස් වහන්සේ නිසාමයි. එදා විරෝධ සමයේ කුරුසේ කියන්නේ නින්දිත මරණයක්. එදා බරබ්බාස්ට නියමුනේ ඒකයි. නමුත් බරබ්බාස් නිදහස් කළ ක්‍රිස්තුස් වහන්සේව එන ගැහුවේ එදා ඒ එන ගහපු නැත්නම් අපිට කුරුසයක් කියන්න නැහැ. කුරුසයාට වන්දනාමාන කරන්නේ ඒකයි. මහා සුරා දවසේ කුරුසයට වන්දනා කරන්න කුරුසේ දකිද්දී අපි ඔළුව පාත් කරන්නේ අන්න ඒ නිසායි. ක්‍රිස්තුස් වහන්සේ නිසායි. සියල්ල අතහැරලා කුරුසේ බාරගත්තු නිසායි. කුරුසේ බාරගත්තා කියන්නේ ප්‍රසාද ස්නාපනය තුළින් මේක අපිට ලැබෙනවා. ඒක වේදනාව ඉඳලා තමයි මේ සපක් ලබන්න ඕනේ. වේදනාව තුළින් ජීවිතයේ හැම දෙයක්ම වේදනාවක් නෙවෙයි දෙයක් නෑ. ප්‍රසව වේදනාවෙන් කෑ ගහන අම්මා දරුවා ලැබුණාට පස්සේ සතුටු වෙනවා. උන්වහන්සේ කියනවා වේදනාව සතුට හරවනවා, කඳුල ප්‍රීතියට හරවනවා කියලා. නිසා මේ වේදනාව තුළින් ඉන්සයි උන්වහන්සේ කුරුසේ මාර්ගයක් තෝරගත්තා. ඒ වගේම දිවසිවරයන්ව සලකන, දේව දාසයන්ව සලකන අද කාලේ දිවසිවරයන් හැටියට අපි තේරුම් ගන්නවා. පූජක පැවිදි අය ඒ අයට සලකනවා නම් ඒ අය නිග්‍රහ කරන්නේ නැතුව ඒ අය හරි විදියට සැලකුවොත් ඒ අයගෙන් ලැබෙන දේව වරප්‍රසාදය ඔබට බහුලව අතුත වෙන බව සුදු පාවතුමා ප්‍රමගත කරනවා. ඒක උත්සාහ කරන අපගේ ජීවිතේ එක එක්කෙනා විවේචනය කරනවට වඩා ආදරය කරන්න, ගෞරවය කරන්න පූජකවරු යමක් අතහැරලා ඇවිල්ලා තියෙනවා. අතහැරලා ඔබ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. එතකොට ඒ කැපවීම අගය කරන්නට උත්සාහ කරන්න ගොඩාක් වෙලාවට විවේචනය කරන බලාගෙන ඉන්නවා. වැරදි තියෙන පුළුවන් මනුස්සයන් හැටියට නමුත් ඒ වැරදි හදාගෙන ඊළට යන්න ඉදිරියට යන්න උන්වහන්සේ අපිට අත දෙනවා. ඉතින් දිවසිවරව එදා දැක්කේ අර කාන්තාව සුද්ධ වූ තැනක් හැටියට. ඒ සුද්ධත්වයේ කරා තමයි පාරිශුද්ධත්වයේ කරා තමයි අපි ගෙනියන්නේ යන්වහන්සේ. ඒ නිසා අත්හැරීමෙන් අපිට දෙයක් ලබා ගන්න බව අපිට මතක් කරනවා. මේ ලෝකේ ජීවිතය හා සදාකාලික ජීවිතයේ සක්සන විට අපිට පේනවා කොයිතරම් අගනා වස්තුවක්ද කියන එක. ඒක අපිට පැහැදිලි කරනවා. අගනා මුතු පැටේ හොයාගෙන ගිය වෙලෙන්දා සියල්ල තමන් සතු සියල්ල විකුණලා අගනා වස්තුව මැණික හොයන්නට මුතු පැටේ හොයන්නට ගියා. ඒ මුතු පැටේ වෙන දෙයක් නෙමෙයි ස්වර්ග රාජ්‍යය. එතකොට ඒ ස්වර්ග රාජ්‍යයේ වටිනාකම් හොයාගත්ත අපිට පෙර ප්‍රාණ පරිත්‍යාගවරු ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ පවා ප්‍රාණ පරිත්‍යාගවරු හිටියා. ඒ අය දැනගෙන හිටියා මේ ලෞකික වස්තු වලට එදා ලෝකෝත්තර සැපත ඊට වඩා හොඳ බව. ඒ නිසා ක්‍රිස්තියානින් පීඩා කිරීමෙන් වැළකුණු සමයක් තිබුණා. කොන්ස්ටන්ටයින් රජුගේ රෝම අධිරාජ්‍යයේ පස්සෙ තමයි සභාවට නිදහසක් ලැබුණේ. තාඩන පීඩන වලින් නැතර වුණේ. මොකද ඒ අධිරාජ්‍ය දැක්කා, කොන්ස්ටන්ටින් රජතුමා දැක්කා මේ ප්‍රාණ පරිත්‍යාගකරුන්ගේ විශ්වාසය ජීවිතයේ පරදුවට තබලා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කළා. ඒ නිසා ඒ ඇයට ගැලවීම ලැබුණා. ඔහු සත්‍යාගම වැළඳගත්තා. ඔහු තමයි පළමු රජතුමා සිත් හැරීමේ රජ හැටියට බාරගත්තේ. එයාගෙන් පස්සේ සභාවල සැනසීමක් ලැබුණා, නිදහසක් ලැබුණා. අපගේ ජීවිතය තුළ අපි කොහොමද මේ ගැලවීම ලබා ගන්නේ? අපිට මොනවාක් කරන ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ පූජා කරන්නට ඕනේ, කැපකිරීමක් කරන්නට, අන් අයව සලකන්නට. එකම ක්‍රිස්තු දේහක ශරීරයක් නම් අපිට ශරීරයේ අවයවයන්ට උදව් වෙන්නට, අනිත් සහෝදරයට උදව් වෙන්නට, සෙවණක් නැතියට සෙවණක් වන්නට, පිපාසිත වූවන්ට ජලය දෙන්නට උන්වහන්සේ කියනවා. වතුර වීදුරුවක් දෙනවා නම් එයා ඒකලේ මටමයි ස්වර්ග රාජ්‍යයට තැනක් තියෙනවා කියලා. ඒ නිසා අපි හොයන්නට ඕනේ ස්වර්ගයේ සැපත මිසක් මේ ලෝකයේ සැපතක් නෙමෙයි. ගොඩක් වෙලාවට ස්වර්ග සැපත හොයන්න අඩුයි. මරුණට පස්සේ තමයි ස්වර්ග සැපත ඉල්ලලා ප්‍රාර්ථනා කරන්නේ. නිත්‍ය සංකාරකතා යාඥා කරන්න ලැබුණාට පස්සේ නමුත් ජීවත් වෙලා ඉන්නකම් අපි දේවල් කරන්නට ඕන, අත්හැරීමක් වෙන්නට ඕනේ.
අපි අද කරනවා ලස්සහැරීම. ද ප්‍රේමවන්තය ගියා බලද්දී ඒ සම්බන්ධකම් නැතුණාම ප්‍රේමවන්තයා මොකද කරන්නේ? මරනවා, කොටනවා, වෙඩි තියනවා, පියෙන් ගන්නවා. නැත්නම් එයාගේ ඡායාරූප නිර්වස් කරලා Facebook එකේ දානවා. එහෙම කරපෙත් කෙනෙක්ියාව දැන් ඉරබාරට අරගෙන. එහෙම අපිට බෑ කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න. ආදරයක් කළා නම්, කැපවීමක් කරා නම් ඒක ඒ ආකාරයෙන් බාර ගන්න ඕනේ. එයා කැමති නැහැ කියලා බලෙන් ගන්න නෙමෙයි ආදරේ. අපි දෙන්නට ඕනේ. කියක් දුන්නොත් තමයි අපිට ලැබෙන්නේ. තරහ ගියට පස්සේ ආදරේ කරපු දේවල් ඔක්කොම ප්‍රකාශ කරන්නට, එලිමානේ ප්‍රකාශ කරන්නට ඒ නැක් කෙනෙකුගේ චරිත ඝාතනය කිරීම නීච ක්‍රියාවක්. නින්දිත ක්‍රියාවක්. මේ සත්‍ය සංස්කෘතියක් කිව්වේ නෑ. උන්වහන්සේ ආදුනාස්ලු මොන් කරන දේ නොදැන කරන සමාව අතහැරීමක්. අර දුප්පත් තරුණයෙක් දවසක් පොසත් තරුණියක් විවාහ කරගන්න යනවා. මේ තරුණිය එකපාර අහන්නේ ඔබගේ මාසික වැටුප කීයද? මේ තරුණයා මාසික වැටුප කිව්වම කියනවා ඔබගේ මාසික වැටුප සමානයි මගේ දිනක වියදම. ඔබේ මාසික වැටුප සමානයි මගේ දිනක වියදම. කොට ඇය කියනවා ඔබ සුදුසු නෑ මට. ඔබට හරියන එක්කෙනෙක් හොයාගන්න. මේ තරුණයා කිසි දෙයක් කියන්නේ නෑ. මොහු යනවා. අවුරුදු 10කට පස්සේ මේ තරුණිය විවාහ වෙලා shopping center එකකට යනවා බඩු ගන්න. බඩු ගන්න යනකොට මේ තරුණයව දකින්න හොඳ ට්‍රයිපෝඩ් දාගෙන ඉන්නවා. මේ තරුණිය අහනවා විවාහයට කාන්තාව අහනවා ඔබ තාම විවාහ වුණේ නැද්ද? නෑ මම විවාහ වුණේ නෑ. ඔබ දන්නවද මගේ ස්වාමි පුරුෂයාට ලැබෙන පඩිය මාසෙක ඩොලර් 15700යි. ඇත්තද? ඔව් එයා තමයි මේ shopping mall එකේ මැනේජර්. මේ තරුණයා මොකද කියන්නේ? කිසිදයක් කියන්නේ පස්සේ මේ කාන්තාවගේ මහත්මයා එනවා. මහත්මයා ඇවිල්ලා මේ තරුණයාගෙන් අහනවා සර් කොහොමද මගේ මේ බිරිඳ වඳුරන්නේ? නෝනාට කියනවා මේ මගේ බොස් න්යාට මේ වගේ මෝල් 100 ගාණක් තියෙනවා. මිලියන 100 ගණන් මාසෙකට උපයනවා. මේ සර් මේ කාන්තාව බිම වලාගෙන යනවා. කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අර තරුණයා අද එදා අතහැරියට පස්සේ විවාහ නොවුණත් ඔහුට ලොකු ධනයක් තියෙන මිනිසෙක් වුණා. අතහැරියා. එයා ඝාතනය කරේ නැහැ. චරිත ඝාතනය කරේ නැහැ. විනාශ කරේ නැහැ. නමුත් ඔහුට දෙයක් ලැබුණා. අතහැරීම තුළ දෙයක් ලබා ගන්න එහෙමයි. ලෞකික සැප සම්පත් හොයනවට වඩා ලෝකෝත්තර සැප සම්පත් හේතු තමයි පිට වැදගත් වෙන්නේ. දවසක් පාර මැද්දේ ලොකු ගලක් පර්වතයක් තියෙනවා. මේ පාරෙන් යන අය හැමදාම පාරෙන් එහා පැත්තෙන් පාරක් හදාගෙන යනවා. ගල පැත්තක තියලා ගලක් නිසා බාධකයක් නිසා. ඊට මේ තරුණයෙක් මේක දැකලා කීප දෙනෙක් ආධාරයෙන් කමයක් දාලා පෙරලා සම්මු කරලා මේ ගල අයින් කරනවා පාරෙන් අයින්. ඊට පස්සේ යනවා මේ තරුණයා දකින්න මේ ගලේ තිබිච්ච තැන පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය ඇරලා බලනකොට ඒකේ අස්තරම් ඒ කාලේ ඔහුට ඒක අරගෙන යන්න බෑ. රජතුමා බාර තමයි හැම දෙයක්ම දෙන්නේ. ඒ නිසා මේ රජතුමාට ගිහින් කියනවා මම මේ ගල ඉවත් කරද්දී මේ පෙට්ටියක් මේක රත්තරන් කියනවා මෙන්න කියලා දෙනවා. රජතුමා කියනවා ඒක ඔබ නිසායි අරන් තිබ්බේ. ඒ කොහොමද? රජතුමා කියනවා මම මේ ඕනකමින් තමයි ගල පර්වතේ තිබ්බේ. මේක කවුද අයින් කරලා යන්නේ? අයින් කරලා ගිය කෙනා තමයි මේ වස්තුවයි කියන්නේ. එදා ඒ කැපවීමක් කරපු නිසා තමන්ගේ ගමන අතහැරලා මේ ගල අයින් කරපු නිසා අනිත් අයට මාර්ගය පැහැදුනා විතරක් නෙමෙයි තමන්ට වස්තුවක් ලැබුණා. නිසා අතහැරීමක් අපිට අත්‍යවශ්‍යයි. වඳුරගේ කතන්දරේ මාදවසක් කිව්වා වඳුරෙක් කැලේ ඉන්න වඳුරෙක් ගෙදරකට ඇවිල්ලා මේසෙ උඩ තියෙන ලස්සනට තියලා දෙවිලි ඇපල් ගෙඩි දෙකක් අතේ අරන් යනවා. ඒ අරන් ගිහිල්ලා ගහක් යට මේක කන්න යනවා කන්න බෑ. අත් දෙකේම ඇපල් ගෙඩි කන්න බැරුව බැන කනවා ඒක කන්න උත්සාහ කරනවා. ගහ උඩ බලද්දී ඇපල් ගහක් යට නම් මේ ප්ලාස්ටික් ඇපල් කන්න යන්නේ. මේ ඇපල් අතහැරලා ගහට නැග්ගනම් හොඳ ඇපල් කන්න තිබුණා. මේක තමයි ගොඩාක් වෙලාවට අල්ලගෙන ඉන්න දේවල් අතහරින්නේ නැතුව. අතහැරියොත්
අපිට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන්. නික්ලස් වින්ස්ටන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා ඔහු අයිස් මත ලිස්සා යන තරඟයකට 1938 ස්විට්සර්ලන්තයට යන්න උත්සාහ කරා. නමුත් ඔහුට ආරංචි වුණා ස්කොට්ලන්තයේ දෙවන යුද්ධ සංග්‍රහය, ලෝක යුද්ධ සංග්‍රහය. ඒ යුද්ධ සමයේ මෙයා ස්විට්සර්ලන්තයට යන්නේ නැතුව ස්කොට්ලන්තයට යනවා. ගිහිල්ලා එහි මැරෙන මිනිසුන්ව නොමරා බේර ගන්නවා. මානසික මෙහෙයුමක් තුළ මේ මිනිසයා, මේ තරුණයා ජීවිත ගොඩාක් බේර ගන්නවා. 2003 දී බ්‍රිතාන්‍ය රැජින විසින් නයිට් නාමයෙන් ඔහුට දානය කරනවා, ප්‍රදානය කරනවා. මේක තමයි ගොඩාක් වෙලාවට මාර්ගය වෙනස් කළා, සියල්ල අතහැරියා, ඔහුගේ තරංගය අතහැරලා යමක් කළා, මිනිස් ජීවිත බේරගත්තා. ඔහුට නයිට් වරය නැමැති ඒ නම්බු නාමය ලැබුණා. ඒව ලබා ගන්න නෙවෙයි, අපි කළොත් යම් දෙයක් අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. ඒක උත්සාහ කරන්න ඕනේ. ජාතික වීරයන් ලෙස නම් කළ යුත්තේ මනුස්සයන්ට ඉරහිවන්නන් නෙවෙයි, මනුස්සත්වය ආරක්ෂා කරන්නන් බව අපි මතක තබා ගන්න ඕනේ. මනුස්ස ජීවිතයේ වටිනාකම වගේම තනිව සිටින විට සිතට නැගෙන සිතුවිලි පිළිබඳව සැලකිලිමත් වන්න. පිරිසක් මැද සිටින විට ඔබේ මුවින් පිට වෙන වචන පිළිබඳව සැලකිලිමත් වන්න. අපි අතහැරීම තුළින් ස්වාමීන් වහන්සේට යන උත්සාහ කරමු. මේ භාග්‍යවල යාඥා කරමු. පිතාගේ පුත්‍රයාගේ ශාන්ති නාමයෙන් අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ පිටක පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ජනකාලන් පෙර පියාණන්ගේ ජනකසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආරෝපයෙන් ආරෝපයද සැබෑදෙනගේ සැබෑ දෙවියෝද වනසේක. ජනකුන් නම් අමරව පියාණන් වහන්සේ සමග එකමාත්‍ර ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ එක්කොටගෙන සියල්ල මනු ලැබුවේය. මිනිස් අප දේශාද අප ගැලවූ දේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් දැක්වදාළසේක. සුදානන් වහන්සේගේ අනුභවයේ කණිමරියාවන්ගේ මිනිස්වරුගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අප දේශා පොන්ති පිලාතු යටතේ පුරුෂයන් දැස්ම ලැබ මරණීය වේදනාවිද උකුතිය යටත් ලැබුසේක. शुद्ध निधि पढ़ी उन्हासे निदावतानुसेक उन्हासे स्वर्गारोहणव त्यानहासे तमपासगे වැඩසිනසේක. ජීවදුන මල්දේශය කරන්නට උන්වහන්සේ මහිමාන්විත වඩනසේක. උන්වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නැත්තේය. පියාණන් වහන්සේගේ නාමයෙන් නානික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද සුදානන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන් පුත්‍රයන්ද සමග එකම අවස්ථාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසවරුන්ගෙන් කතා කළසේක. අපෝතරුන්ගෙන් පැවතෙන එකම සුදෝ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමා තබා එකම ප්‍රසාද සිනාසනයක් ඇති බව අදාළයි. තවද මනුන්ගේ නැතනට ජීවද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි ගේලියෙන් දෙවියන්ට ඔප්පු කරමු. ධනයට බලයට මුළු ලෝම නතු වී මෙවන් සමාජයක ආධ්‍යාත්මිකත්වයට මුල් තැන දෙමින් සුදෝ සභාව මෙහෙවන අප සුදතුම් පියාණන්ද සියලුම රදගුරු පූජක පැවිදි සම්මා ආශිර්වාද කර දිව සංරක්ෂණය තුල නිරතුරු රැක ගන්නා පිණිස ස්වාමීනි අප කරන අප ජීවිත ගමන තුල අපට පැමිණෙන සෑම කරදර ප්‍රශ්න ගැටලු හමුවේ
නොසරණ විශ්වාසයෙන් යුතුව බෞද්ධිස්ම ස්නාපනයෙන් අප ක්‍රිස්තුස් වහන්සේ හා එකාබද්ධ වූ බව නිරතුරු සිහි කරමින් එතුමන් තුළම සියල්ලටම පිළිතුරු සොයා යාමට අවශ්‍ය වරම් ලබා දෙන පිණිස ස්වාමී මුළු ලෝම පාපේ බැමි තුළ සිරගත වී බලලෝභය තුළ වල්මත් විනාශය කරා පිය නගින නූතන ලෞකික පාලකයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ එවිතර මානව හිතවාදී එලෙරික නායකත්වය ආදර්ශයටගෙන රට පාලනය කිරීමට අවශ්‍ය වරම් ලබා දෙන පිණිස මිනිස් ජීවිත විනාශ කරන වෛරස යුද ගැටලු සහ අනිකුත් දේව රාජ්‍යයට විරුද්ධව සියලු අහිතකර බලපෑම් මුළු ලොවෙන්ම තුරන් කර සහනය සහ සැනසීමෙන් යුතුව සියලුම ලෝකවාසීන්ට ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ධර්මිෂ්ඨ සමාජයක් යළිත් මෙලොව තුළ බිහි කරන පිණිස පෞද්ගලික ඇදෙන්දේ කියනට ඔප්පු කරමු. මේ කීට අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුමන් උදෙසා අපට ලැබේවා. ආමේන්. සහෝදරනි මාගේ සහභාගී යාගේ සීල බල දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනස ආඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රතිහාසවල්මයි නැත්නම් සදාද අපරාධ වහන්සේගේ මිසුදු සවාට ප්‍රයෝජන වන සදාද ඔබගේ ආශ්‍රී ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවි ස්වාමිනී මේ පරම පරිසුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේගේ දිව්‍යානුභාවයේ දුර්වල අප කෙරේ පවමාලන්නට ඔබ වහන්සේ අභිමත උසේක ඔබ වහන්සේගේ දයා කරුණාව අප ලබා ගන්නා පිණිස මේ සුද්ධ අභිරහස මගින් අපගේ විශ්වාසය වැඩි කර වදා ගන්නව මේ කීට අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුමන් දෙසා අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් ස්වාමීන් වහන්සේ ස්තුති කරමු. ඒ යෝගී උදේරුද්‍රාවී පරිශුද්ධ පියාණිය වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයන් වන ජේසුස් වහන්සේ මගින් සමකාලීද සමතන්හිද අපි වහන්සේ ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ සියලු දේ මෙවිය වහන්සේගේ වාක්‍යයන් උන්වහන්සේ හේතු කොටගෙන අප මුදා ගන්නා ගැලවුම් කරන නොසෙන වහන්සේ තුමාණන් අපට උසේක. උන්වහන්සේ සුද්ධාත්මගේ අනුභවයෙන් මිනිස් භාවයෙන් කන්න කරගෙන පන්සේක. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් උන්වහන්සේ කුරුසෙහි දෑත් වීදා අධික වේදනාවෙන් මරණයටපත් වී
මරණය පරාජය කොට උත්ථානය ප්‍රකාශ කරමින් අප සැම පරිසුද්ධ ජනතාව වශයෙන් වහන්සේ හිමි කර දුන්සේක. ඒ ශ්‍රදෝතයන් ආසල සුද්ධවන්තයන් සමග අපි වහන්සේගේ මහිමය කණින් මෙසේ ප්‍රකාශ කරමු. Sri-Shuddha, Lokapadari Swami Mahanse Sri-Shuddha, Asakulatapage Mahane Kirikite, Swarge Jai Shri Deva, Swami Mahanse Ki Name Padmanu Bhagyavat, Swarge Jai Shri Deva. එසේ ස්වාමීන් වහන්සේ සැබවින්ම සවිසුද්ධ සීල සවිසුද්ධතාවය උපද වහන්සේ මේ එයින් අපේ සියදිනේ මේ පොණ අපදේශ අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සුදිරක් ගඩපත් වනු සඳහාය. උන්වහන්සේ දුක්සහිත මරණය සේකමැත්තෙන් තමන් පවරාගෙන පෙර කූපේ රැගෙන කිති කුඩා ඒකඩා මෙසේ කියමින් සේ ශ්‍රාවකයන් දුන්සේක. ඔබ සැම මේන්ගෙන වළඳන්න සැබවින්ම මේ මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත ප්‍රතිපදා මෙසේ කියමින් සේ ශ්‍රාවකයන් දුන්සේක. ඔබ සැම මේන්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව දානන්තෝද ජීසුමේ මාගේ පුදුර කුසලානයි. පවකම සඳහා බුදේසාද සීල මනුෂ්‍යයන් දෙසා දේව වරුන් ලබන්නේය. මාසේ කිරීම පිණිස මේ සිදු කරන්නේ. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. Swamini Ubanse Utusekar, Swamini Ubanse Tanusekar, Swamini Ubanse Natwadinasekar. හේන් පියාණනි උන්වහන්සේගේ මරණය දුක්ඛානද සිහිපත් කරමින් ජීවනදායක කෝපේද ගැලීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ මේ ශ්‍රීමින්න වගේ පූජාසනයේ සේවය සඳහා නොවටනා දාසේ කුමාව තෝරා ගැනීම ගැන මම වහන්සේට තුති කරමි. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී දීරයට සහභාගී වන අප සෑම දෙනම සුද්ධාත්ම නිසන එක්සත් කරන ලබන ලෙස අපි වනසෝයද සිටිමු. ස්වාමිනී මුරළුවේ පෙත්‍ර පවත්නා වහන්සේගේ සුද්ධ ස්වභාව සිහි කළ මැනව. පරණි ප්‍රැන්සිස් නමැති සුද්ධෝතම පියාණන්ද හැරලැන් දිනෙම තපරද ගුරුතුමන්ද සීලම රාජ මුසාදින් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන්නාන්ට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුන ඇසුන අනුගත සියලන්ද සේකර. වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලය ආලෝකයතර පිළිගත මැනව. අප සියලන්ට දයානුකම්පා කළ මැනව. භාගවත් දේවමාතාවන කන්නේ මරියාවන්ද භාගවත් අපොස්තුලුන්ද සෑම කල්ලිම වහන්සේගේ කැමැති ඉටු කරමින් දිවිගේ වූ සිර සුද්ධවන්තයන් සමග සදා ජීවනට සහභාගී වීමට අප සුදුසුකම් කළ මැනව. තවද වුණා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ මගින් අපට වරන් දුන වෙනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුද්ධාත්මයන්න් සමග එක්වර වසන්නා වහන්සේට සකල සියලු ආත්මකලින් දිවිමත්වි උන්වහන්සේ අපට ඉගෙනීමේ ජීවත් වන දෙකිනෙකාට සහෝදර දයාවෙන් ප්‍රේමයෙන් කරු කරන්නට අවසර මිලවසේ ආඥා කරමු. ස්වර්ගයේ වැසින අපගේ පියාණනි වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිරත වේවා. අපගේ නිදා භෝජනය අපට දානය කරන්න. අපට අත්දැකීමේ වැඩි කමා කරනාත්මේ අපගේ වැඩ කමා කරනද පාවසාවට අවසීමට අපගේ වැඩි ආරාධනාවක් දාලාගන්නද. ස්වාමිනී සීල යහපතින් අප මුදාරණ මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදින් එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ
නිරතුරුව පවින් මිදී සීල කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවන්නන් දේශකුතුන් වහන්සේ නැවත පැමිණීමේ භාගවත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යයේ බලයට මහිමයට සදාතන වහන්සේගේ සාමයව සමග තබාමි මාගේ සාමය වරදමි සෝකේ ශ්‍රාවකයන්ම තවදාල දේශකුත් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නැතකව ඔබ වහන්සේගේ සබහා විශ්වාසයේ සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයට සමගි දානය කරන්න කරුණා කළ මෙනව. ඔබ සදාහරම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමයව සමනිතර පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකිනෙකාට සාමය පතන්න. ලගේ පොහොරින දේවාසුපාලකයනි අපට කරුණා කර මෙනව. ලගේ පොහොරින දේවාසුපාලකයනි අපට කරුණා කර මෙනව. ලගේ පොහොරින දේවාසුපාලකයනි අපට සාමය දෙන මෙනව. මෙන්න දේවාජි බාලකයාණු මෙන්න ලොවේ පවුහන් තැනන් වහන්සේ සියල්ල අතහැර කුරුසයක් කරඩගෙන අපට ගැලවීම උදා කළ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අනුව යන්නෝ භාග්‍යවන්තයෝය. ස්වාමී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුසේක් නොවමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. प्यारे सहोदर सहोदरी प्रेमी मोहते आत्मिक आकार ये सब प्रकार से लगाम शारीरिक आकार ये सब प्रकार से लगाम बेनिसा अभिगम करने आज्ञा स्वामी ආත්මික ලෙස ජේ ස්වාමි දරුවන් ලබා ගැනීම. ජේසු ස්වාමි දරුවනි ඔබ වහන්සේ සප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවන් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරය වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරය නොවෙමි. ඔබගෙන් කිසි කලක හක් නොවෙන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. Hallelujah.
අපේ රට වෙනින් මේ යාඥා කරමු. අප රට වෙනුවෙන් දෙව් මෑණියන්ට යාඥාව. අහෝදයා පෙරසෙනෙහිවන්ත මෑණියනි, ශ්‍රී ලංකා රාජ්‍යේශ්වරිය හා අප ආරක්ෂිකාවෙනි, මේ තීරණාත්මක මොහොතේදී අප නිහතමානීව බැගෑපත්ව අද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනි, යුද්ධ සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහායට වැඩියා නොවේද? ඔබගේ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පලවා හැරිය මැනව. අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහාය වූ මැනව. පෙම්බර මෑණියනි, ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් සචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහි කරමින් ඔබේ සෙනෙහබර ආරක්ෂාවට අප රටවැසි සියලු ජාතීන් ඔබට බාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගොඩනැගීමට අපට සහාය වූ මැනව. අප රටෙහි සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍ය අපට ලබා දුන මැනව. ආමේන්. අග්‍රදූත මිකාኤල් තුමන්ට යාඥාව. අග්‍රදූත ශුද්ධ මිකාኤල් තුමනි, සටනේදී අප ආරක්ෂා කළ මැනව. යක්ෂයාගේ දිෂ්ඨකම් වලටත් සදසිකම් වලටත් විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙව් මහත්මයන් වහන්සේ තරවටු කරන ලෙස අපි බැදෑපත් ලෙස කන්නලව් කරමු. මොක්ෂ සේනාධිපති වූ නුඹ වහන්ස ආත්මයන් විනාශ කරන පිණිස ලෝකයේ දුව පැන ඇවිදින සාතන් සහ අනිකුත් ශාරූපීන්ද දේවානුභාවයෙන් නිරයට හෙලා දමන වාසොදේ. ආමේන්. මේ මොහොතේ මේ නරඹන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කරගෙන යාමට මට අසහිත දුන් ඇමරිකාවේ ඉස්සෙන මලින්දා සහ බිලන්ති දුවලට මොරටුවේ ජීවත් වෙන මලින්ද මහත්මයා සහ පවුලේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ කරන්නා කැපවීම ගැන අගය කරනවා. අතහැරීමක් තුළ ලබා ගැනීමක් ඔබටත් ලැබෙයි. ඒ වගේම වොෂින්ටන්හි සිටින ලෙරොයි මහත්මයා සහ මොරින් මහත්මයා ස්තුතිවන්ත වෙනවා. කැනඩාවේ ඉන්න මලින්කා බණ්ඩාර මහත්මිය ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම මගේ අවංක ස්තුතිය වගේ මගේ ගායනා කණ්ඩායම දරුවන්ටත් විද්‍යාසාරදරුවන්ටත් මගේ අවංක ස්තුතිය උද කර සිටිනවා. අපි කුරුසේ යාඥාව සහභාගී වූ දෙවි ස්වාමී ශරීර දුරගමින් පීඩාවෙන් ඔබගේ අසරණ දාසයන්ද ඔබගේ දයාවරණෙත් යොමු කළ මැනව. ඔබ මේ ආත්මයන්ගේ වටිනාකම මෙනෙහි කරේවා ප්‍රාණවත් කළ මැනව. දුක් විඳීමේ මාර්ගයෙන් සුද්ධවන්ත බව ඔබ දේවානුකම්පාවේ බලයෙන් ශරීර සුවයත් ලබා දුන මැනව. ජේසුස්තු ස්වාමී මනුස්සයන් ගලවා ගැනීම සඳහා අප මිනිස් බවගත් ඔබ වහන්සේ රෝගාතුරයන් සුවපත් කළසේක. ආත්මික ආසාරික සුවය බලාපොරොත්තු වෙන සිටින මේ ඔබගේ දාසයන් දෙස කරුණාවෙන් මේලා වදාළ මැනව. වහන්සේගේ නාමයෙන් අපත් තබනමෝ ඔබගේ බලයෙන් නගාලුව මැනව. ඔබගේ ආධාරයෙන් සැනසුව මැනව. එමගින් ඔවුන්ගේ ධෛර්යය වැඩි වේවා, අයහපත දුරු වේවා. මේ දුක් වේදනා මගින් ඔබගේ දුක් ප්‍රාප්තියට සහභාගී වන සැලසුව වහන්සේ ඒ තුලින් ඔවුන්ට ලැබෙන පාකය ගැන මෙනෙහි කර සැනසීමට හේතු වේවා. සුරල වේ දෙවියනි, මරල වේ දෙවියනි, සුරතාවයන්ගේ දෙවියනි, ආදිපිත්‍රවරුන්ගේ දෙවියනි, දිවස් ප්‍රසාදවරුන්ගේ දෙවියනි,
අපෝසලුන්ගේ දෙවියනි ප්‍රාණ පරිත්‍යාගුරුන්ගේ දෙවියනි උච්චාරණවාදීන්ගේ දෙවියනි කන්‍යාවන්ගේ දෙවියනි ඔබ අපගේ සහායට වඩිනසේක්වා ඔබගේ නාමය උච්චාරණය කිරීමෙන් සියලු සතුරෝ විසිරියත්වා දුම් පහවෙන්නාක් මෙන් ඔවුන් දුර වේවා ගින්නේ ඉදිරියට දිය වෙන්නාක් මෙන් ඔවුන් පහ වේත්වා සියලු මනුෂ්‍යයන් ආයපතින් මුදවා ඔබ වහන්සේගේ සුවේ සහනය ලැබ සතුටින් දෙවිගීමට වරන් ලබත්වා ඔබගේ නාමය සදා දිනේවා ආමේන්. අපි ආඥා කරමු දෙවි ස්වාමිනී ඔබ වහන්සේ වෙත අප පිදු මේ යාගේ මගින් ඔබ වහන්සේගෙන් අප ලැබූ මේ දිව්‍යමය භෝජනයේ මගින් අප ජීවිත ප්‍රබෝධවත් කළ මැනව සදාසනෙන් ඔබ වහන්සේ කෙරෙහි බැඳී සදාසන ජීවිතයේ ඵල භුක්ති විඳීමට අපට මඟ සැලසුව මැනව මේකේදී අප ස්වාමින් වන දේශිතතුමන් දෙසම අපට ලැබේවා ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා. සියලු බලති දේව මහත්මයාණන් වන යානෝද පුත්‍රයානෝද සුද්ධාත්ම දෝ සමාශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමේන්. යන්න සාමෙන් හා ප්‍රේමෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Santo Kusedagin Vitra Pradeva Vishwami Dagi Putra Santo Nami Yesu. සෑම දිනේ සිහි කරනෙමි